සංඛ්‍යා 6කින් කුඩාම සංඛ්‍යාව හොයාගන්න ඕන. සංඛ්‍යා 6ක් ආදානය කරන්න ඕනේ. ඒ ආදානය කළා ඒ ආදානය කරන සංඛ්‍යා 6න් කුඩාම සංඛ්‍යාව තමයි මෙතනදී අපිට හොයාගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සඳහා අපි නිර්මාණය කරගතිපු නැත්නම් ඇඳගතිපු දල සටහන තියෙනවා. ෆ්ලෝ chart. right. එතකොට මේ සංඛ්‍යා 6ක් ආදානය කරලා ඒකෙන් කුඩාම සංඛ්‍යාව සොයාගන්න එක තමයි ඒ ගැටලුවේදී අපිට කරන්න තියෙන්නේ. මේකට අදාළ ගැලීම් සටහන පුතා ඇඳලාද තියෙන්නේ මේ වෙනකොට? ඇඳලා මේක මේ ගැලීම් සටහන ඇඳගත්තද? නෑ සර් ගැලීම් සටහන ඇඳේ එතනින් නැවතුණා. එතනින් නැවතුණා. හරි. එහෙනම් මේ ගැලීම් සටහන දැන් බලන්න ඕනේ මුලින්ම මේ මම Excel අපි ඇඳලා බලන්න ඕනේ. කටු සටහනක් වගේ මේ ඇඳලා තියෙන ගැලීම් සටහන නිවැරදිද කියලා අධ්‍යයනය කර ගන්න ඕනේ. ඉතින් ඒකට memory location ඇඳලා rotate මේකේ යන විදියට බලනවා. ඊට පස්සේ මේක බලලා ඉවර වෙලා ඊට පස්සේ මම වෙලාව දෙන්නම් ගැලීම් සටහන ඇඳ ගන්න. දැන් මේ ගැටලුව බලන්න. ඒක නැත්නම් ගැලීම් සටහන බලමු මේක නිවැරදිද කියලා පරීක්ෂා කරන්න තමයි යන්නේ. ඒ සඳහා ඉතින් මම මේකෙදි variables n කියන variable එකක්, min කියන variable එක, count කියන variable එකක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒ variables තුන memory locations තුන මම මෙතන ඇඳගෙන තියෙනවා. n, count සහ min කියලා variable. ඉතින් මම ලබ ගන්න අගයන් ටික 2 4 7 1 3 සහ 9 කියන අගයන් ටික අරගෙන මේක අපි ක්‍රියාත්මක වෙන විදියට මේ ලූප් එක වැඩ කරනවා. ඊට පස්සේ බලමු හරියටම මේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය එනවනම් මේ ගැලීම් සටහනෙන් මේ ගැලීම් සටහන නිවැරදි. එහෙනම් මේ ගැලීම් සටහන මේක නිවැරදිව අවුට්පුට් එක ආවොතින් කුඩාම සංඛ්‍යාව එහෙනම් සංඛ්‍යා 6කින් කුඩාම සංඛ්‍යාව සෙවීම සඳහා අපි ඇඳපු මේ ගැලීම් සටහන නිවැරදි. ප්‍රථමයෙන්ම පළවෙනි සංඛ්‍යාව ඉඳන් අපි නම් මේ පැත්ත මේ දිශාවට අංකයන් ඉලක්කම් ටික ගමු. right. එහෙනම් ආරම්භ කර ආරම්භය සංඛ්‍යාව n ලබා ගැනීම. එහෙනම් n සඳහා අගයක් ගන්නවනේ මම පළවෙනි මගය මේ අවස්ථාවේදී ගන්නවා 2 කියන සංඛ්‍යාව ගන්නවා. එහෙනම් මෙතන memory location එක 2 කියන එක අප්ඩේට් වෙනවා. ඊළඟට min කියන variable වලට n වලගේ වැටෙනවා. right. මේකෙදි වෙන්නේ min සමාන n. n වල තියෙන්නේ 2යි දැත්තන. එහෙනම් min වලට වැටෙනවා ඒ memory එක. location එකේ තියෙන අගය. ඊළඟ අවස්ථාවට යන count සමානයි 0. count කියන memory location එක මෙතන තියෙනවා. ඒකට අගය වැටෙනවා 0යි කියන්නේ. ඊළඟට කොන්දේසිය පරීක්ෂා කරන්න තියෙන්නේ count 5ට වඩා අඩුද බලනවා. count 5ට වඩා අඩුද කියලා බලනවා. ඔව්. count වල අගය 0යි දැන් තියෙන්නේ. එහෙනම් මේ කොන්දේසිය සත්‍ය වෙනවා. සත්‍ය නම් මොකද කරන්නේ? මෙන්න මේ ඔව් කියන දිශාව මේ පල්ලෙහාට ගමන් කරනවා. මෙතන yes නේ තියෙන්නේ. ඒක නිසා මේක අසත්‍ය දිශාව. right. කොන්දේසි සත්‍ය දිශාව වන ආපහු සැරයක් සංඛ්‍යාව n ලබා ගැනීම. තව ආපහු සැරයක් n වලට අගයක් ගන්නවා. එහෙනම් මම 4 කියන අගය ගන්නවා දැන්. ඒ ගන්නකොට මෙන්න මේ 2 කියන එක මැකිලා ගිහිල්ලා 4 තමයි memory location එකේ අප්ඩේට් වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා memory location එක තියාගන්න පුළුවන් එක අගයක් විතරයි නේද? හරි. එතකොට මෙතෙන්දී 4 කියන අගය ගත්තා. දැන් මෙතන 4 තියෙන්නේ. ඊළඟට බලනවා මෙතන තියෙන්නේ n වල අගය දැන් 4යි. min වල අගය කීයද? min වල අගය 2යි. එතකොට min වල අගය මේ පැත්තෙන් 2ක් තියෙනවා, මේ පැත්තෙන් 4ක් තියෙන අවස්ථාව තියෙන්නේ. මේ කොන්දේසිය සත්‍යද අසත්‍යද බලනවා. ඉතින් ඇත්තටම මේ කොන්දේසිය මේ පැත්තේ 2 නම් මෙයා 4 නම් මේ කොන්දේසිය සත්‍ය නැහැ, අසත්‍යයි නේද? අසත්‍ය නම් මේ දිශාවට යන්නේ නැහැ. මෙන්න මේ දිශාවට නැත දිශාවට යනවා. ඉතින් නැත දිශාවේ එනකොට මෙතෙන්ට එනවා. එතෙන්දී හම්බ වෙනවා count. count සමානයි count එකතු කිරීමෙන් දැනට count වලගේ 1යි 0යි තියෙන්නේ. ඒ බිඳුවට එකක් එකතු වෙලා මේ count වලගේ බිඳුවයිනේ තියෙන්නේ. ඒ බිඳුවට එකක් එකතු වෙලා 1යි කියලා අප්ඩේට් වෙනවා. එහෙනම් මේ බිඳුව මැකිලා ගිහිල්ලා මෙතෙන්ට memory location එකේ අගේ 1යි කියලා අප්ඩේට් වෙනවා.
නැවතත් මේ දිශාව ඔස්සේ ගමන් කරලා මෙතෙන්ට එන්නේ නේද? මෙතෙන්ට ආවට පස්සේ ආපහු පහළ එහාටයි ගන්නෙ. පහළ දිශාවට එනවා. එතෙන්දි count කියන මෙමරි ලොකේෂන් එක දිහා බලන්න. count වල දැන් තියෙනගේ 1යි. මෙතන තියෙන 1යි. 1 කුඩා වෙනවා 5ට වඩා. ඔව් සත්‍යයි නේද? මෙතන 1යිනේ. මෙතන 5යි. එහෙනම් මේක සත්‍යයි. නැවත වාරයක් මෙතෙන්ට එනවා. n කියන එක n මෙමරි ලොකේෂන් එක සඳහා නැවත අගයක් ලබා ගන්නවා. n වලට ලබා ගන්න අගය දැන් 7යි. එහෙනම් n වල මේ 4 මැකිලා ගිහින් 7 කියන එක තමයි දැන් තියෙන්නේ. ඊළඟට කොන්දේසිය පරීක්ෂා කරනවා. දැන් මින් වල අගය දැනටත් තියෙන්නේ 2යි. ඊළඟට මේ n වල දැන් තියෙන්නේ 7 කියන අගය. කොන්දේසිය සත්‍යද අසත්‍යද? අසත්‍යයි. අසත්‍යයි. එහෙනම් නැවත වාරයක් නැත කියන මාර්ගයේ දිගේ තමයි එන්නේ. එතෙන්දී ආවම කවුන්ට් වලට එකක් එකතු වෙලා කවුන්ට් එක අප්ඩේට් නේ. දැන් තියෙන්නේ 1යි අගය. ඒකට එකක් එකතු වෙලා 2යි කියලා හරියි. එතකොට මේ 1මයි කියලා ගිහිල්ලා මෙතන 2යි කියලා අප්ඩේට් වෙනවා. ඊළඟට මේ දිශාවේ ඔස්සේ ආවා. ආපහු සැරයක් කොන්දේසිය පරීක්ෂා කරන කවුන්ට් 5ට වඩා අඩුද බලන්න. ඔව් කවුන්ට් වලගේ දැන් 2යි. මෙතන තියෙන්නේ 2නේ. ඉතින් 2යි තියෙන්නේ. එතකොට කවුන්ට් වලගේ 2ක් තියෙනවා. ඉතින් මේකෙදි කොන්දේසිය සත්‍ය වෙනවා. එහෙනම් නැවත වාරයක් පල්ලෙහාට යන්නේ. සංඛ්‍යාව n සඳහා අගයක් ලබා ගන්නවා. n වලට දැන් තියෙන්නේ 1 කියන අගය ගන්න පුළුවන්. එහෙනම් මේ මෙතෙන්ට 1යි කියලා යනවා. දැන් තියෙන මෙතන තියෙන n වල අගය මැකිලා ගිහින්. ඊළඟට බලන්න මේ n කියන මේ කොන්දේසිය පරීක්ෂා කරනවා. දැන් n වල තියෙන්නේ 1 කියන අගය. 1. මෙතන තියෙන්නේ 2. එහෙනම් මේ පැත්තේ 2 නම් මේ පැත්තේ 1 නම් n වලට තියෙන්නේ කොන්දේසිය සත්‍යයි. සත්‍ය නම් යන්නේ පල්ලෙහාට පහළට යනවා. අන්න එහෙම ගන්නවා බල n වල අගය මින් වලට වැටෙනවා. මින් සමාන එන්නේ මේ පැත්තේ තියෙන අගය තමයි මෙහෙට වැටෙන්නේ. ඉතින් n වල තියෙන අගය දැන් 1යි. 1 වැටෙනවා මින් වලට. එහෙනම් මේ 2 කියන එක මැකිලා ගිහිල්ලා 1 කියන අගය වැටෙනවා. ඊට පස්සේ නැවතත් මෙන්න මේ දිශාව ඔස්සේ එනවා. කවුන්ට් වල අගය එකක් එකතු වෙලා අප්ඩේට් වෙනවා. කවුන්ට් වල අගය තියෙන දැනට 2යි. 2ට එකක් එකතු වෙලා 3 බවට පත් වෙනවා. රයිට් නැවතත් මේ දිශාව ඔස්සේමයි යන්නේ. මෙතෙන්දි බලනවා කවුන්ට් මේ කොන්දේසිය සත්‍යද අසත්‍යද කියලා. මේ කොන්දේසිය සත්‍ය වෙනවා. ද අසත්‍ය වෙනවද? මෙතන 3 සත්‍යයි නේද? නැවතත් යස් දිශාව ඔස්සේ යන සංඛ්‍යාව n ලබා ගන්නවා. සංඛ්‍යාව n ලබා ගන්නවා. n සඳහා තියෙන්නේ 3යි. එහෙනම් මෙතන 3 කියන සංඛ්‍යාව ලබා ගන්නවා. සංඛ්‍යාව n ලබා ගන්න. ඊළඟට n වලට දැනට තියෙන අගය පරීක්ෂා කරනවා. n වල දැනට තියෙන්නේ 1 කියන අගය. දැන් තියෙන 3 right. මෙතනට ආවා. එකට පස්සේ දැන් 3 ගත්තනේ. එhmenan දැන් මෙතන තියෙන්නේ කීයද? 1 ගත්තා. මෙතෙන්දී අපි කීව ගත්තානේ ඉස්සෙල්ලා 1 ගත්තා. දැන් ඊට පස්සේ 3 කියන අගය තමයි ගන්නෙ. එහෙනම් මෙතන අපි 3 කියන එක අපේ අප්ඩේට් වෙනවා. දැන් මෙතන n වලට ඉන්නේ කවුද? 3. එතකොට මින් වලට ඉන්නේ කවුද? 1. right? මින් වලගේ 1යි n වලගේ 3යි. එහෙනම් මේ කොන්දේසිය අසත්‍ය වෙනවා. එහෙනම් නැත දිශාව ඔස්සේ තමයි යන්නේ. ඉතින් නැත දිශාව. නැත දිශාව ඔස්සේ ආවම කවුන්ට් වලගේ බලමු. කවුන්ට් වලගේ 3යි තියෙන්නේ. 3ට එකක් එකතු වෙලා 4යි කියලා අප්ඩේට් වෙනවා. right? ඊට පස්සේ ආපහු කොන්දේසිය පරීක්ෂා කරන්න යන්නේ මේ පැත්තෙන්. කවුන්ට් වල වගේ බලන 4 කුඩාද බලනවා 5ට වඩා. ඔව්. එහෙනම් ආපහු සැරයක් සංඛ්‍යාව n ලබා ගන්නවා. සංඛ්‍යාව n කියලා කියන්නේ මේ වෙලාවේ කවුද ගන්න පුළුවන් එන්ට 9 කියන සංඛ්‍යාව තමයි ගන්නෙ. 9 කියන සංඛ්‍යාව අරගෙන ඉවර වෙලා මෙතෙන්ට එනවා. එතකොට n වල දැන් තියෙන්නේ කීයද? 9 කියන අගය. 9. n වල තියෙන්නේ 9. මින් වල තියෙන්නේ කීයද? 1. ඉතින් මේ කොන්දේසිය සත්‍යද අසත්‍යද? අපිට බලුවහම පේන මේක වැරදි අසත්‍යයි. එහෙනම් නැත දිශාව ඔස්සේ තමයි යන්නේ. ආපහු කවුන්ට් වලට අගයට එකක් එකතු වෙනවා. කවුන්ට් වල තියෙන 4යි 4ට එකක් එකතු වුණාම 5යි කියලා අප්ඩේට් වෙනවා. දැන් 5 වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට එනවා. දැන් බලන්න කොන්දේසිය සත්‍යද කියලා. කවුන්ට් කියන එකේ තියෙන්නේ 5යි. මෙතන තියෙන මේක කුඩා නැහැ. එහෙනම් මේක සත්‍ය වෙන්නේ නැහැ. මේක අසත්‍ය වෙනවා. අසත්‍ය නම් යන්නේ මෙන්න මේ දිශාව ඔස්සේ. මින් වල අගේ ප්‍රතිදානය කරනවා. ඔව්. මින් කියන වේරියබල් එකේ අගේ තියෙන්නේ 1යි. මෙතනින් 1 ප්‍රතිදානය වෙලා මතක තියාගන්න 1 කියන අගේ ප්‍රතිදානය වෙනවා. 1 කියන අගය ප්‍රතිදානය වෙලා ඉවර වෙලා
මේක අවසානයටපත් වෙනවා. අවසාන වෙනවා. right? මෙතෙන්දි වෙන්නේ එක කියන මෙන්න මේකෙන් ප්‍රතිදානය වෙනවා මේ අවස්ථාවෙන් එක. මේ පැත්තට මම ඉතාලියක් දාලා දෙන්නම්. මේක ප්‍රතිදානය වෙන්නේ එක. right? එක කියන අගේ ප්‍රතිදානය වුණාට පස්සේ මේක අවුට්පුට් එක වෙන්නේ ප්‍රතිදානය වෙන්නේ එකයි මේකේ. right? ඉතින් අපි බලුවොත් මේ ඉලක්කම් ඉතින් අවසාන වෙනවනේ. ඉතින් මේ ඉලක්කම් වලින් අඩුම ඉලක්කම තමයි මෙතන මේ තියෙන්නේ නේද? එහෙනම් මේක හරි. සංඛ්‍යා 6ක් අතරින් කුඩාම සංඛ්‍යාව සෙවීම සඳහා මේ ගැලීම් සටහන අපිට භාවිතා කිරීමට හැකියාව පවතිනවා. මේ විදිහට ඇඳලා මේ විදිහට මෙමරි ලොකේෂන්ස් අරගෙන ඔයගොල්ලොත් අගයන් අප්ඩේට් කර මේක කරන විදිය ප්‍රැක්ටිස් කරනවා. හරි. මේ ගැටලුවේදී අපි මේ දැන් ඇඳපු ෆ්ලෝ chart එක මේක හරි. ඒක නිසා මේක ඇඳ ගන්න. තේවෙනි ගැටලුවේදී නිවැරදිද කියලා හරි. මේක ඇඳ ගන්න එහෙනම් මේක නිවැරදි නිසා. නිවැරදිව ඇඳලා තියෙනවා නම් ඇඳලා තියෙනවද කියලා බලන්න. right? ඊළඟට මේක ලූප් කරපු විදිය මතක් කරගන්න ඇඳලා තියෙන ඊළඟ ගැටලුව ගැන අවධානය යොමු කරන්න හැකියාව මේක ඇඳගන්න.
මේක සම්පූර්ණ කරගෙන ඉවරයිද? ඔව් සර්. right. මම හිතනවා දැන් මේක කොලේ ඕගොල්ලෝ මේක දිහාවත් එහෙම නැත්නම් ඕගොල්ලෝ ලියාගත්තු කොලේවත් බලන්නේ නැතුව මේ ගැටලුව නැවත අපි කිව්වොත් සංඛ්‍යා 6ක් දීලා කුඩාම සංඛ්‍යාව හොයන්න කියලා මේක ඕගොල්ලොන්ට මේ මම කරලා පෙන්නපු විදියට රොටේට් කරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ඔය ගැලීම් සටහන අඳින්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ගොඩක් වැදගත් නිසා තමයි මම මේක මේ දෙවෙනි පාරටත් මේ පැහැදිලි කරන්නේ. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ 17 වෙනි ගැටලුව. මේකෙදි මම ඊට කලින් දවසකත් පැහැදිලි කරා. නැවත මතක් කර සංඛ්‍යා 3ක් ආදානය කරාට පස්සේ කුඩාම සංඛ්‍යාව සෙවීම. ඉතින් ඔන්න ඔය ගැටලුව හොඳ අවබෝධයෙන් යුතුව බලන්න ඕනේ. එකක් විභාග ප්‍රශ්න. right? past paper question එකක්. ඔය ගැලීම් සටහන අඳින්න කියලා කිව්වොත් අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී බලන්න අපිට ඇත්තටම සංඛ්‍යා 3ක් දීලා කවුරු හරි අපිට කියන මෙන්න මේ සංඛ්‍යා 3න් ආදානය කළ කුඩාම සංඛ්‍යාව සොයන්න කියලා. ඉතින් ඒක අපිට අගයන් 3ක් දුන්නොත් ඉතින් 10 20 30 කියලා අපිට කියන්න පුළුවන් පුංචිම සංඛ්‍යාව මේකයි කියලා. හැබැයි අපිට XYZ කියලා අපි නොදන්න සංඛ්‍යාවන් 3ක් දුන්නොත් XY නේද? XYZ කියලා හොම 3ක් දුන්නොත් ඒකෙන් කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා හොයන එකක් අපිට තරමක් හිතන්න වෙනවා. තර්කන අවස්ථාවන් 3ක් භාවිතා කරන්න වෙනවා. තර්කන අවස්ථාවන් 3ක් පාවිච්චි කළා තමයි අපිට කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා හොයන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට අදාළව තමයි විභාගයෙන් අහලා තිබුණේ සංඛ්‍යා 3ක් ආදානය කරාම කුඩාම සංඛ්‍යාව පෙන්වන්න ගැලීම් සටහන අඳින්න කියලා. ඉතින් එහෙම වුණොත් ඔන්න ඔය ගැලීම් සටහන මම මේ දැන් සර්කොට සටහනක් ඇඳලා තියෙනවා. ඉතින් මේක හරියද දන්නේ නැහැ. අපි මේක එක්සිකියුට් කරලා බලන්න ඕන. එක්සිකියුට් කරලා කියන්නේ ක්‍රියාත්මක කරලා බලන්න ඕන. ABC කියන අගයන් ඒ සංඛ්‍යා තුනට අගයන් ටිකක් දීලා අපි මේ හදපු එක නිවැරදිද කියලාත් බලන්න ඕන. right? එහෙම බලලා ඉවර කරලා නිවැරදි නම් ඔන්න එතකොට අපිට කියන්න බලන් අපි හදාගතිබු ගැලීම් සටහන හරි මේ වැඩේට කියලා. ගැලීම් සටහනක් ඇඳලා පස්සේ මේ වගේ අවස්ථාවක අපි අගයන් වෙන වෙනම දෙන්න ඕන. A B C කියන එකට අපි 10 20 30 කියමු. අන්න ඒ වගේ අගයන්ට. ඊට පස්සේ එකපාරක් ඒක රන් කරලා නැවත වාරයක් අපි වෙනත් අගයන් ටිකක්. ඒ අගයන් වලට වෙනත් අගයන් දීලා බලන්න ඕනේ. එතකොටත් හරියට වැඩ කරනවද කියලා. ඉතින් එතකොට මේ ගැලීම් සටහන වැඩ කරන නැත්නම් ගලාගෙන යන දිශාවන් වෙනස් වෙනවා. අපි වෙනස් අගයන් දෙනකොට. ඒ අවස්ථා දෙකකදී විතර අපි බලලා ඉවරලා නිවැරදි වෙනව නම් අපිට කියන්න පුළුවන් මේක එහෙනම් ගැලීම් සටහන නිවැරදි කියලා. හරි. මේක ගැන කතා කරලා මම හිතා සමහර දරුවෝ ලියාගෙනත් ඇති මේක නැවත වාරයක් ඔන්න බලන්න බලලා ඉවර වෙලා මතකය අලුත් කරගන්න. මොකද පාස් පේපර් ක්වෙස්චන් මේවා කීප වතාවක් බලලා තිබ්බට පාඩුවක් වෙන්නේ නැහැ. බලන්න අපිට වටනවා මේ වීඩියෝ එක මම ඔයගොල්ලෝ මේ සාමාන්‍යයෙන් මේ හරස් අතට තමයි වීඩියෝ එක තියෙන්නේ. මම ඔයගොල්ලොන්ට මේ පහසුව සඳහා වීඩියෝ එක කන්වර්ට් කරා මේ කෙලින් අතට තියෙන විදිහට. හැබැයි ගැටලුවක් තියෙනවා දැන් මේක මේ කෙලින් අතට දැම්මට පස්සේ මේ දෙපැත්තෙන් ටිකක් පේනෝ අඩුයි. පෝට්‍රේට් කරාම right මේ ගානේ මම හිතන්නේ පේනවා ඇති ඔයගොල්ලොන්ට. මේ තියෙන විදිහෙන් මම ප්ලේ කරන්නම් මේක. 17 වෙනි ගැටලුවදී අපිට ඉගෙන ගන්න තියෙන්නේ සංඛ්‍යා 3ක් ආදානය කරාම
එකකින් කුඩාම සංඛ්‍යාව පෙන්වන ගැලීම් සටහන තමයි අපිට අඳින්න තියෙන්නේ. ඉතින් අපි ඇඳලා තියෙනවා ඔන්න ගැලීම් සටහනක්. මේ ගැලීම් සටහන සත්‍යද කියලා අපි බලමු. ඉතින් ඕනෑම සංඛ්‍යා තුනක් ඒ සංඛ්‍යා තුන ABC කියලා අරගෙන තියෙනවා. තාර්කිකව හිතලා බලලා අපිට මේක ඇත්තටම තේරුම් ගන්න පුළුවන්. හරිම සරලයි. තාර්කිකව මුලින් බලලා ඊට පස්සේ බලමු අපි අගයන් ආදේශ කරලා විසඳන්න. ආරම්භයේ තියෙනවා සංඛ්‍යා තුන ගන්නවා ABC කියලා. ඊළඟට පළවෙනිම කොන්දේසිය තියෙනවා A විශාලයි B කියලා. A greater than B. මේ කොන්දේසිය සත්‍ය වෙනවා නම් ලොකු සංඛ්‍යාව වෙන්නේ A. අපිට ඕනේ මොකද්ද ගන්න? කුඩා සංඛ්‍යාව ගන්නයි අවශ්‍ය වෙන්නේ. right? කුඩා සංඛ්‍යාව මොකද්ද කියන එක හොයන එක තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. right. මෙතන AB සංඛ්‍යා තුනක් ගත්තා. දැන් බලනවා A විශාලයි B. එහෙනම් මේ සත්‍ය නම් මේ කොන්දේසිය ලොකුම එක්කෙනා වෙන්නේ A. right? A ලොකුම එක්කෙනා වෙනවා නම් ලොකු සංඛ්‍යාව වෙනවා නම් අපිට පුංචි එක්කෙනා හොයාගන්න දැන් කරන්න තියෙන්නේ BC කියලා. ඒ ලොකුයිනේ. එහෙනම් BC කියන දෙන්නගෙන් බලනවා ලොකු එක්කෙනා කවුද කියලා නේද? පුංචි ලොකු හරි පුංචි හරි එක්කෙනා කොහොම හරි පුංචි එක්කෙනා අල්ලගත්තා නම් හරි. එතකොට අපිට පුළුවන් BC දෙන්නගෙන් පුංචි එක්කෙනා හොයන්න මේ වගේ කොන්දේසියක් දාන්න. B greater than C කියලා තියෙනවා. ඉතින් මෙහෙම කොන්දේසිය ලිව්වහම මේ විදිහට ලිව්වොත් කොන්දේසිය එතකොට මේක සත්‍ය නම් ලොකු එක්කෙනා වෙන්නේ B. එහෙමනම් පුංචි එක්කෙනා වෙන්නේ C. එහෙනම් අපිට C පෙන්වීම කියලා ලියන්න පුළුවන්. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම මේ දිශාව ඔස්සේ ආවනම් C කියන්නේ කුඩාම සංඛ්‍යාව වෙලා මේක අවසාන වෙනවා. මම හිතන්නේ ඒක ඕගොල්ලොට දැන් අවබෝධ වෙන්න ඕනේ. නැවත වාරයක් කිව්වොත් ඒකම මේ කොන්දේසිය සත්‍ය නම් ලොකු එක්කෙනා A. එහෙනම් අපිට A කියන සංඛ්‍යාව මෙතනින් පොඩ්ඩක් පැත්තකට දාලා අපි B ව ගන්නවා. දැන් B නේ මෙතනින් කුඩා වෙන්නේ. ඒ කුඩා සංඛ්‍යාව C ත් එක්ක බලනවා මේ දෙන්නගෙන් විශාල සංඛ්‍යාව මොකක්ද කියලා. ඒක B විශාලයි C කියලානේ කොන්දේසිය ලියලා තියෙන්නේ. එහෙනම් මේ කොන්දේසිය සත්‍ය වුණොතින් මේක සත්‍ය නම් මේ කොන්දේසිය B නේ විශාලයි නම් එහෙනම් පුංචි එක්කෙනා C කියන්නේම කියලා දාලා අපිට මේක අවසන් කරන්න පුළුවන්. බැරි වෙලාවත් මේ කොන්දේසිය අසත්‍ය වුණොතින් එහෙනම් B විශාලයි C කියන එක අසත්‍යයි කියලා කියන්නේ B මේ පැත්තට යනවා. මේ පැත්තට යන එතකොට මේ කොන්දේසිය අසත්‍ය නම් මෙතනින් පුංචි කෙනා වෙන්නේ අනිවාර්යයෙන්ම B නේද? මේක අසත්‍යයි කියලා කියන්නේ එහෙනම් C තමයි ලොකු එක්කෙනා B තමයි පුංචි එක්කෙනා වෙනවා. එහෙනම් අපිට C ගන්න පුළුවන්. B කියන්නේ මේ දෙන මාරු වෙනවනේ. එතකොට අපිට B තමයි පුංචි එක්කෙනා විදියට අපිට දකින්න වෙන්නේ. කොන්දේසිය අසත්‍ය නම් අපි පෙන්නන්නේ B ව. කොන්දේසිය අසත්‍ය නම් B ව. කොන්දේසිය සත්‍ය නම් C ව. කොන්දේසිය අසත්‍ය නම් B ව. පෙන්නලා එතනින් අවසන් වෙනවා. හරි. ඊළඟට අපි අනිත් පැත්තට යමුකෝ. මේ කොන්දේසිය සත්‍ය වෙන අවස්ථාව ගැන තමයි අපි වන්න හිතලා කල්පනා කරලා මේ විසඳුම් දෙක ලබා දුන්නේ. ඊළඟට අපිට මේ කොන්දේසිය පළවෙනි කොන්දේසිය අසත්‍ය නම් මොකද වෙන්නේ කියලා බලන්න ඕනේ. ඉතින් මේක අසත්‍යයි කියලා කියන්නේ A විශාලයි B කියන එක අසත්‍යයි කියලා කියන්නේ මෙතන එන ලොකු සංඛ්‍යාව වෙන්න ඕන B නේද? නේ මේ කොන්දේසිය අසත්‍ය වෙනව නම් නැත පැත්තට යනවා නම් අපි මෙතන මේක වැරදි කියන එක එහෙනම් Aට වඩා B කුඩා නැහැ. එහෙනම් B තමයි විශාල සංඛ්‍යාව වෙන්න ඕනේ. ඒක මනසේ තියාගන්න. ඊට පස්සේ ඒත් එක්ක සංසන්දනය කරනවා. A සහ C අතර සංසන්දනය කරනවා. මොකද දැනටමත් විශාල එක්කෙනා මේ පැත්තට යනවා නම් B. ඊළඟට ඉන්න කුඩා එක්කෙනා තමයි A. නේද? ඒතකොට A සහ C තමයි දැන් සංසන්දනය කරන්න ඕන. දන්නේ නැති C නේ. එතකොට මේ කොන්දේසි මෙහෙම ලිව්වට පස්සේ මේ කොන්දේසිය සත්‍ය වෙනවනම් අනිවාර්යයෙන්ම Aටත් වඩා C විශාල වෙනවනම් අනිවාර්යෙන් මේ කොන්දේසිය සත්‍ය වෙනවනම් අපිට කියන්න පුළුවන් පුංචි එක්කෙනා තමයි C කියලා. මේක අසත්‍ය වෙනවනම් මේ කොන්දේසිය ඒ කියන්නේ මේ දෙන්න සැසඳුවත් විශාල සංඛ්‍යාව වෙන්නේ C. එහෙනම් මෙතන මේ පැත්තට අපිට ඕන කවුද පුංචි එක්කෙනා කවුද කියලා හොයාගන්න තමයි අපිට ඕන වෙන්නේ. නේද? පුංචි එක්කෙනා. නේ? එහෙමනම් පුංචි එක්කෙනා මෙතන වෙන්නේ මේක නෝ පැත්තට යනවනේ නැත පැත්තට යනනම් කොන්දේසි වැරදි කියන එකනේ. එහෙනම් A කියන අගය තමයි පෙන්වන්නේ. මොකද මේක වැරදි නම් A මෙතෙන්ට යන. මේ දෙන්න මාරු වෙනවනේ. A මෙතෙන්ට යනවා C මෙතෙන්ට යනවා නේ. එහෙමනම් පුංචි එක්කෙනා වෙන්නේ A. ඔන්න නැත පැත්තට ආවොතින් මේ කොන්දේසිය සත්‍ය නම් C වෙනවා.
මේක අසත්‍ය වුණොත් ඒ පෙන්වනවා. ඔන්න ওই විදිහට තමයි අපි අගයන් සංඛ්‍යා තුනක් දුන්නොත් ඒ සංඛ්‍යා තුන කුඩාම සංඛ්‍යාව හොයන ගැලීම් සටහන ලියාගන්න. ඉතින් if කියන කොන්දේසියක් මෙතන දැම්ම. මෙතනත් if කොන්දේසියක් දැම්ම. මෙතනත් if කොන්දේසි තුනක් තියෙනවා. right? හොඳට මතක තියාගන්න if කොන්දේසි මේ කොන්දේසිය යටතේ ඉන්න කෙනෙක් තමයි මෙයා. නේ? මෙයාත් එහෙමයි. අපි අගයන් තුනකුත් අරගෙන බලමු මේක සත්‍යටම සත්‍ය වෙනවද කියලා. කැමති අගයන් ටිකක් ගන්න පුළුවන්. right? මම E වලට ගන්නවා 2, B වලට 6, C වලට 7. right? ඔයගොල්ලොත් කැමතිම අගයන් තුනක් අරගෙන බලන්න මේක සත්‍ය වෙනවද කියලා. මුලින්ම මම මේ ගතිපු අගයන් ටිකම ගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති අගයක් අරගෙන බලන්න වැඩ කරනවා. හරි. දැන් මෙතනට A කියන අගය කීයද තියෙන්නේ? A වල අගය තියෙන්නේ 2යි. B වල කීයද තියෙන්නේ? 6යි. ඊළඟට මේක කොන්දේසිය සත්‍යද අසත්‍යද? මේ කොන්දේසිය මේ පැත්තට යන්නේ නම් නෑ. මොකද 2 කියලා තියෙනවනම් මේක කුඩ. එහෙනම් මේක අසත්‍ය පැත්තට තමයි යන්නේ. ඔන්න බලන්න මගේ මේක මෙන්න මේ දිශාව ඔස්සේ තමයි ගමන් කරන්නේ. මේ පැත්තට. එතකොට මෙතෙන්ට ආවට පස්සේ දැන් A වල අගය කීයද? A වල අගය තියෙන්නේ මෙතන 2යි. C වල අගය තියෙන්නේ 7යි. නේද? එතකොට මේ කොන්දේසියට මොකද්ද වෙන්නේ? මේ කොන්දේසියත් සත්‍යද අසත්‍යද? මේකත් අසත්‍යයි. නැත පැත්තට යන්නේ නේද? මොකද මෙහෙම ලිව්වොත් 2 විශාල නෑනේ 7ට වඩා නේද? එහෙනම් මේකත් අසත්‍යයි. එහෙනම් මෙන්න මේ දිශාව ඔස්සේ තමයි මේක ගණන් කරන්නේ. ඊළඟට පෙන්වන්නේ මොකද්ද? ඒව. ඒගේ අගේ පෙන්වනවා. ඒගේ අගේ කීයද? 2යි නේද? ඒගේ අගේ 2යිනේ. එහෙනම් මේකෙන් ප්‍රතිදානය වෙන්නේ ඔන්න ඔය විදියට යන්නේ එළියට ගලාගෙන යන්නේ. මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම. ඉතින් මෙතන අවුට්පුට් එකෙන් එළියට එන්නේ ඇත්තටම ඒ වල අගය. ඒ වල අගය කියන්නේ මොකද්ද? 2යි. එහෙනම් මෙතනින් පෙන්වන්නේ 2 කියන අගය තමයි මේකෙන් ප්‍රතිදානය වෙන්නේ. හරි. එහෙනම් මේ ගැලීම් සටහන නිවැරදි. කැමති අගයන් ටිකක් ආදේශ කරලා බලන්න පුළුවන්. මේ වගයන් මාරු කරලා අපෝසරයක් බලන්න මේක මාරු කරාමත් මේක වෙනස් විදියකට රන් වෙලා අවසානයේ කොහොම හරි ප්‍රතිඵලය 2 වෙන්නේ. මොකද කුඩාම සංඛ්‍යාව හොයන්නේ. ඒක නිසා. මේක සම්පූර්ණ කරගෙන නැති දරුවෙක් ඉන්නවා නම් ඔක සම්පූර්ණ කරගන්න. හරි. වෙලාව ඇතිද? ඉවරයිද? ඔව් සර්. හරි.
ප්‍රැක්ටිකල් 18 වෙනි මේ ගැටලුව මේ ගැටලුව ලියාගෙන නේද තියෙන්නේ ඉන්නේ හැමෝම නේද? ලියාගත්තම නැති දරුවෙක් ඉන්නවද? ඔව් සර්. ඔව් සර්. හරි. ඉක්මනට ලියා ගන්න. ගෘහස්ත විදුලි පරිභෝජනය සඳහා ගෙවිය යුතු මුදල ගෘහස්ත විදුලි පරිභෝජනය සඳහා ගෙවිය යුතු මුදල පරිභෝජනය කරන ලද විදුලි ඒකක මත පදනම් වේ. පරිභෝජනය කරන ලද විදුලි ඒකක මත පදනම් වේ. පළමු ඒකක 64 සඳහා ඒකකයට රුපියල් 5 බැගින්ද පළමු ඒකක 64 සඳහා ඒකකයට රුපියල් 5 බැගින්ද පළවෙනි ඒකක 64ට රුපියල් 5යි සහ වැඩි වන ඒකකයකට ඉතිරි ඒකක සඳහා රුපියල් 10 බැගින් ණය කරනවා.
ඒ කොටසෙන් තියෙන්නේ ගෘහස්ත අංකය පෙර හා වර්තමාන විදුලි මන කියවීම දුන් විට ගෘහස්ත හිමිකරුගෙන් අයවිය යුතු මුළු මුදල ගෘහස්ථාංකයයි පෙර හා වර්තමාන විදුලි මනු කියවීම දුන් විට ගෘහස්ත හිමිකරුගෙන් අයවිය යුතු මුළු මුදල ගණනය කිරීමට භාවිතා කළ හැකි ඇල්ගොරිදමයක් නිරූපණය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. ලියලා ඉවරද? තව වෙලාව ඕනේද? ලියාගෙන ඉවරද? නෑ සර් තව චුට්ටක්.
හරි නේද දැන්? ඉවරයි නේද? ඉවරයි කියන්න. ඔව් සර් ඉවරයි. හරි. ඉවර කරාම ඉවරයි කියන්න. chat එකට දාලා තියෙනවා ඉවරයි කියලා. right. එතකොට මේ ගැටලුවේ ගෘහස්ත විදුලි පරිභෝජනය ගැන කතා කරනවා. ඉතින් මේ ගෘහස්ත විදුලි පරිභෝජනය ගැන අපි ඇත්තටම දන්නවා අපේ ගෙදර විදුලි බිල හදන විදිය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ හැම දරුවෙකුටම. ඉතින් ඒකක පාවිච්චි කරන ඒකක අණුව තමයි හැදෙන්නේ. ඒ වගේම ඒකක අණුව කිව්වට එකම මිලක් නෙවෙයි හැම ඒකකයකටම තියෙන්නේ පරාසයන් කිහිපයක් වෙන් කරලා තියෙනවා. පරාසයන් කිහිපයකට වෙන් වෙනවා. ඉතින් ඒක නිසා මුල් ඒකක 60 සඳහා සාමාන්‍යයෙන් අපි ගෙදරක බැලුවොත් ඔයගොල්ලෝ බලන්නේ කොහොමද ගණනය වෙන්නේ කියලා. මුල් ඒකක 60 සඳහා කොටසෙන් කොටස තියෙනවා. මුල් ඒකක 60 වැඩි වුණොත් එක රේට් එකකට 60ට වැඩි වෙන ඒවාට එකකට 90ට වැඩි වුණොත් තවත් එකකට ඊට අමතරව තව රෙන්ටල්ස් වදිනවා. ඉතින් ප්‍රායෝගික ජීවිතයේදී අපිට මේ මුණ ගැහෙන දෙයක් තමයි ලයිට් බිල වගේම විදුලි බිල වගේම අපිට වතුර සඳහා දැන් වෝටර් බිල් එකේදීත් ওই දෙයම වෙනවා. එකපාරටම පුංචි ඒකකයකින් දෙකකින් වැඩි වුණාම ලොකු බිලක් හැදෙන්න පුළුවන් හේතුව රෙන්ටල් එකක් වදිනවා අපි පාවිච්චි කරන ඒකක සඳහා. ඒකක යම්කිසි පරාසයක් ඉක්ම වුණාම. ඉතින් අන්න ඒ ප්‍රායෝගික භාවිතයේ ආශ්‍රයෙන් තමයි මෙතන මේ පාස් පේපර් ගැටලුව යොමු කරලා තියෙන්නේ. මුල් ඒකක 64ට රුපියල් 5 බැගිනුත් 64ට වැඩි වෙන ඒවට අපි ඊට වැඩි වෙනවා නම් ඒ ඒකකට සඳහා රුපියල් 10කුත් අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට විදුලි බිල ගණනය කරන්න මෙතන තියෙන්නේ. බලන්න එතකොට මේකට ආදානය කරන්න ඕන මොනවද? ගෘහස්ත අංකය. ගෙදර අංකය. එහෙම නැත්නම් ඒ අපේ බිල් එකේ නම්බර් එක, බිල් නම්බර් එක. ඊළඟට පෙරහා වර්තමාන මනු කියවීම. මොකටද පෙරහා මනු වර්තමාන මනු කියවීම දෙකම ඕන වෙන්නේ? අවශ්‍යතාවය කියන්න බලන්න. පෙර මනුවෙන් කියවීම මොකටද? මේ මාසේ බිල් එක හදන්න. මොකක්ද ඒකේ තියෙන ප්‍රයෝජනේ? ඒකක ගන්න හොයාගන්න නේද? මාසෙට ගියපු ඒකක කොච්චර ප්‍රමාණයක් වැය වුණාද කියලා හොයන්න තමයි පෙරමනුව අවශ්‍ය වෙන්නේ. right? ඒකට පෙරමනුවයි මීට කලින් මාසේ කියවනකොට තිබිච්ච ඒකක ගණනයි අද කියවුවාම තියෙන ඒකක ගණනයි ওই දෙකම අරගෙන අද වෙනකොට තියෙන ඒකක ගාණෙන් ගිය මාසේ තිබිච්ච ගිය මාසේ අවසන් වරට කියවනකොට තිබිච්ච ඒකක ගාණෙන් අඩු කරාම මාසය සඳහා ගියපු ඒකක ගණන හොයාගන්න පුළුවන්. right? එහෙමනේ අපි හොයන්නේ. එතකොට මේකෙදි මේ ඒ හොයාගත්ත ඒකක ප්‍රමාණයට මුල් 64ට හදනවා අපි රුපියල් 5 ගානේ. ඒ 64ට වැඩි කොටස හඳුනගෙන ඒ කොටසට හදනවා රුපියල් 10 ගාන. ඉතින් ওই කොටස් දෙක එකතු කරලා තමයි අවසානයේ අපි කොච්චර මුදලක් පාරිභෝගිකයා විසින් ගෙවන්න ඕනද කියලා තීරණය කරන්නේ. ඉතින් මේ සඳහා බලන්න මේ ප්‍රශ්නේ අහන විදිය විභාගේ ඇල්ගොරිතමයක් නිරූපණය කිරීම සඳහා ගැලීම් සටහනක් අඳින්න. ඔව් අපි ගැලීම් සටහනක් අඳින්න දාන්නවා. ඒක නිසා ඒ කොටස දැන්ට ලියා සම්පූර්ණ කරන්න පුළුවන්. B කොටසෙදි බලන්න මොකක්ද අහන්නේ? ඉහත ගැලීම් සටහනට අදාළව ව්‍යාජකේතේ ලියා දක්වන්න. අන්න ඊළඟට මොකද කරන්නේ? ව්‍යාජකේතේ ලියන්න ඕනේ. C කොටස බලන්න. ඉහත ව්‍යාජකේතයට අදාළ පැස්කල් ක්‍රම ලේඛන වැඩසටහන ලියන්න. මේ සම්පූර්ණ රචනා ප්‍රශ්නයක්. ඔච්චරයි අහලා තිබුණේ. ඉතින් සම්පූර්ණ ලකුණු ගොඩක් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි හොඳට මතක තියාගන්න මේ ඉගෙන ගන්න O level විභාගේ අමාරුම පාඩම. right? O level විභාගේ ICT සඳහා තියෙන අමාරුම පාඩම. ඉතින් මේ අමාරුම පාඩම ඉගෙන ගන්නකොට ටිකක් අපහසුයක් දැනේ, හුරු නැති බවක් දැනේ. හුරු නැති බව දැනෙන ප්‍රමාණයට සාපේක්ෂව ඕගොල්ලෝ මේ දේවල් නැවත නැවත බලන්න ඕනේ. එතකොට මේක හුරු වෙනවා. right? හැබැයි මේ මෙහි මහා විස්තරයක් තිබුණාට මේකේ ලොජික් එක නැත්නම් සංකල්පය ගත්තොත් බොහෝම සරල සංකල්පයක් තියෙනවා. හරිම පුංචි දෙයක් කියලා දෙන්නේ මේ මහා ලොකුවට මේක කියවගෙන ගියාම තේරෙන්නේ මහා දෙයක් වගේ. බොහෝම සරලම කාරණා ටිකක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. right මේ ගැටලුව ලියාගත්ත දැන් අධ්‍යයනය කරන්නත් වෙලාවක් සමහර දරුවන්ට තියෙන්නේ නැති ප්‍රමාණවත් පරිදි දුන්නා. මම දැන් මේ ගැටලුව
විස්තර කරන්න කොහොමද මේක අපි කරගෙන යන්නේ කියලා. විදුලි බිල ගණනය කිරීමට අදාළ ගැටලුවක් තමයි අපිට තියෙන්නේ 18 වෙනි ගැටලුවේදී ගෘහස්ත විදුලි පරිභෝජනය සඳහා ගෙවිය යුතු මුදල පරිභෝජනය කරන ලද විදුලි ඒකක මත පදනම් වේ. අපි නිවසක වුණත් පාවිච්චි කරපු ඒකක ප්‍රමාණය අනුව තමයි අපිට ගෙවීම සිදු කරන්න වෙන්නේ. පළමු ඒකක 64 සඳහා රුපියල් 5 බැගින්ද. මුල් ඒකක 64 සඳහා ගන්නේ රුපියල් 5යි. ඉතිරි ඒකක සඳහා ඒකකයට රුපියල් 10 බැගින්ද අය කරනු ලැබේ. 65 වෙනි එකේ ඉඳලා ඒකකයේ ඉඳලා එතකොට රුපියල් 10 බැගින් ගණනය කරනවා. ඉතින් අපේ නිවසක නම් මේ වගේ තමයි විදුලි පරිභෝජන මුල් ඒකක කොටසක් තියෙනවා. ඊට පස්සේ එක මුදලකට හැදෙන ඊට පස්සේ පරාසයට ඊළඟට ඊළඟ පරාසයට තවත් විදියකට ওই විදියට හැදෙන. ඉතින් මේකත් ඒ ආශ්‍රයෙන්ම ගොඩනගපු ගැටලුවක්. මුල් ඒකක 64 සඳහා රුපියල් 5යිද ඉතිරි ඒකකයකට ඉතිරි 65ට වඩා වැඩි වෙනව නම් මේ හැම එකටම රුපියල් 10 බැගින්ද අය කරනු ලැබේ. පළවෙනි කොටසේදී දීලා තියෙන්නේ ගෘහස්ත අංකය පෙරහා වර්තමාන විදුලි මනු කියවීම දුන් විට. ඒකට දෙන්නේ මොනවද? account මේ ගෙදර අංකය නැත්නම් account number එක පෙර සහ වර්තමාන විදුලි මනු කියවීම තමයි ආදානයන් විදියට දෙන්නේ. එතකොට ලබා දුන් විට ගෘහස්ත හිමිකරුගෙන් අය විය යුතු මුළු මුදල ගෘහස්ත නිවස අයිතිකරුගෙන් අය වෙන්න ඕන මුළු මුදල හොයන්න තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒකට අදාළව ඇල්ගොරිතමයක් නිරූපණය කරන්න අපිට ගැලීම් සටහනක් අඳින්න කියලා කියනවා. ගැලීම් සටහනක්. ඊට පස්සේ ඉහත ගැලීම් සටහනට අදාළ ව්‍යාජකේතය ලියන්න. මේ ගැලීම් සටහනට අදාළ ව්‍යාජකේතය ලියන්න. ඊළඟට බලන්න ඉහත ව්‍යාජකේතයට අදාළ පැස්කල් ක්‍රමලේඛන වැඩසටහන ලියන්න. ඉතින් මේ පාස් පේපර්ස් ගැටලු තමයි. මේකෙදි මේ එන විදිය පිළිබඳව ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ගන්න. ගැලීම් සටහන ඇඳ ගන්න බැරි වුණොත් ඔබට ව්‍යාජකේතය ලියන්න අපහසු වෙයි. ව්‍යාජකේතය ලියන්න බැරි වුණොත් හරියට ඔබ ලියන ක්‍රමලේඛනය ලියා ගන්න හරියට බැරි වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න ව්‍යාජකේත සහ ගැලීම් සටහන් කියන මේ කොටස් දෙක හොඳටම ඔබේ අවබෝධයේ තියෙන්න ඕන. මොකද ගැලීම් සටහන රූපමය ආකාරයෙන් ඇල්ගොරිතමය විස්තර කරනවා. ඒත් ව්‍යාජකේතේ වචන වලින් ඇල්ගොරිතමය විස්තර කරනවා. ඉතින් මේ දෙකම කොටස් දැනගෙන ඉන්න ඕන. ඇතැම් විට ඔබට ව්‍යාජකේතයක් දීලා ගැලීම් සටහනක් අඳින්න කියාවේ. ගැලීම් සටහනක් දීලා ව්‍යාජකේතයක් ලියන්න කියාවේ. ඉතින් මොකක් එයිද කියලා අපිට කියන්න බෑ. හැම දෙයකම ඔබ සූදානම් විය යුතුයි. ඉතින් අපි සාකච්ඡා කරනකොට ඇත්තටම විභාග ප්‍රශ්න වලට ගැළපෙන විදිහටම සාකච්ඡා කරන්න ඕනේ. සරල කරුණු විස්තර කරලා විතරක් අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉහළ ලකුණු මට්ටමක් ලබා ගන්න. සෑම විටම අපි උපරිම ලකුණු මට්ටම ලබා ගන්නවා කියන ඒ අදහසෙන් යුතුව තමයි මේ අපි අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. මේදී සරල ගණනය කිරීමක් තියෙන්නේ. බලන්න ආරම්භය අපිට ආදානය කරන්න තිබුණේ ගෘහස්ත විදුලි අංකය පෙරමනු කියවීම වර්තමාන මනු කියවීම account number pass number සහ present number කියලා මම නම් කරගෙන තියෙනවා ඒවා. ඊළඟට අපිට මේ තුන ආදාන. එතකොට මෙන්න සැකසීමක් තියෙනවා. ඉතින් බලන්න process එක unit used භාවිතා කරපු ඒකක ප්‍රමාණය අපිට හොයාගන්න වෙනවා. ඒක කරන්නේ මේ වර්තමාන මනු කියවීමෙන් ඊට පසු past reading එක නේ present reading එකෙන් past reading එක අඩු කරන එක. ඔයගොල්ලෝ දන්නවා අපේ නිවසක පවතින විදුලි බිල ගණනය කරන්න ආවහමත් මනු කියවන්නා විසින් එදා දවසට තියෙන මනුව කියවලා ඊට ඉස්සෙල්ලා මාසෙ තිබිච්ච මනු කියවීමෙන් එක අඩු කරලා මේ මාසෙට අදාළ ඒකක පාවිච්චි කරපු ඒකක ප්‍රමාණය හොයාගන්න. ඉතින් ඒ සරල ගණනය කිරීම තමයි මෙතන තියෙන්නේ. present reading එකෙන් past reading එක අඩු කරන වර්තමාන මනු කියවීමෙන් පසු මනු කියවීම අඩු කරලා අපිට භාවිතා කරන ලද යුනිට් ගණන ඒකක ගණන සොයාගන්න. ඊළඟට variable එකක් කරන් තියෙනවා payment සමානයි 0යි කියලා. හරි. unit used බලන්න මෙතන
unit used භාවිතා කරපු ඒකක ප්‍රමාණය මේක සිංහලෙන් ලිව්වත් මෙතන ගැටලුවක් නැහැ right කෙටි වෙන නිසාම ඉංග්‍රීසි වලින් ලිව්වේ ඒ unit used භාවිතා කරපු ඒකක ප්‍රමාණය වැඩි වෙනවා නම් 64ට වඩා මොන කොන්දේසිය unit used greater than 64 ඒ කියන්නේ unit used විශාලයි 64ට වඩා වැඩි වෙනවද කියලා බලනවා. මේක අසත්‍ය වෙනවා කියලා කියන්නේ භාවිතා කරපු ඒකක ප්‍රමාණය නිවසේ 64ට වඩා අඩුයි. එහෙනම් 64ට වඩා අඩු නම් අපි දන්නවා රුපියල් 5 ගානේ තමයි හදන්නේ. අපි ඒකක හිතන්නේ 60ක් පාවිච්චි කරා කියලා. එහෙනම් අපිට 60 වැඩි කිරීම 5 කියලා තමයි අපේ ගෙවිය යුතු මුදල විදියට මේ දිශාවෙන් ගලාගෙන යනවා. මේ කොන්දේසි අසත්‍ය වෙනවා නම් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ කොන්දේසි අසත්‍ය වෙනවා නම් මේ දිශාවට කිය සත්‍ය වෙනවා නම් කියන්නේ 64ට වඩා ඒකක පාවිච්චි කරලා තියෙනවා නම් මේ දිශාව ඔස්සේ තමයි යන්න වෙන්නේ. එහෙනම් පේමන්ට් එක වෙන්නේ ගෙවිය යුතු මුදල වෙන්නේ 64 වැඩි කිරීම 5 එකතු කිරීම. බලන්න මේ මෙහෙම දාන්නේ 64 මුල් ඒකක 64 සඳහා රුපියල් 5 ගානේ ගණනය කරන්න ඕනේ. දැන් ඊතුරු ඒකක වලට හදන්න ඕනේ රුපියල් 10 ගානනේ. එතකොට අපි මෙන්න මේ භාවිතා කරපු ඒකක ප්‍රමාණයෙන් 64ක් අඩු කරනවා. මොකද ඒ 64 මෙන්න මෙතන ගණනය කරන්නේ. එතකොට ඒ 64ට වඩා තියෙන ඒකක ප්‍රමාණය තමයි මෙන්න මේ වරහණෙන් එන්නේ. එතකොට මේක සුළු කරාම එනවා 64ට වඩා තියෙන ඒකක ප්‍රමාණය එයා වැඩි කරනවා 10න්. එතකොට මේ කොටස සහ මේ පැත්තේ කොටස කියන මේ කොටස් දෙක නේ මුල් ඒකක 64 සඳහා ගෙවිය යුතු මුදල 64ට වඩා වැඩි වෙන ප්‍රමාණයට ගෙවන්න ඕන මුදල තමයි මේ පැත්තෙන් දීලා තියෙන්නේ. ඉතින් ওই දෙක එකතු කරලා මේක සුළු කරලා එකතු කරලා ගත්තාම අවසානයේ එනවා payments කියන එකට ගෙවන්න ඕන සම්පූර්ණ මුදල. ඉතින් මේ දිශාව ඔස්සේ ආවත් මෙතනින් අවසානයේ මුදල print කරනවා. එහෙම නැත්නම් අපි මේ දිශාව ඔස්සේ ආවත් අවසානයේ මුදල print කරලා මෙතනින් අවසාන වෙනවා. ඉතින් සරලම ඉතා සරලයි. හැබැයි ගැටලුව දිහා බලුවාම විශාල වචන ප්‍රමාණයක් වාක්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගැටලුව දැක්ක ගමන්ම කෙනෙකුට දරුවෙකුට බය හිතෙන්න පුළුවන් මේක නම් මට කරගන්න බෑ කියලා. හැබැයි බලන්න ඉතාම සුළු ගණනය කිරීමක් තියෙන්නේ මේකේ. තාර්කික දැනුම බොහොම පුංචියට පාවිච්චි කරලා ආරම්භ වුණා මේ account number එක pass reading එක present reading එක ගත්තා. පාවිච්චි කරපු එකක ගන්න හොයාගත්තා present reading එකෙන් pass reading එක අඩු කරලා ඊළඟට payments කියලා variable එකකුත් දාගත්තා unit used ප්‍රමාණය කියලා කොන්දේසිය දැම්මා කොන්දේසිය සත්‍ය නොවනවා නම් අසත්‍ය වෙනවා නම් අපි මේ දිශාව ඔස්සේ යන්නේ ඒකක ප්‍රමාණය පහින් වැඩි කරලා උත්තරය අරගන්න පුළුවන් ඒ වගේම මේ කොන්දේසි සත්‍ය වෙනවා නම් මුල් ඒකක 64 සඳහා රුපියල් 5කුත් ඊට වඩා වැඩි වෙන ඒකක ප්‍රමාණය හොයාගත්තේ අපි unit used වලින් 64 අඩු කරලා ඒක සඳහා රුපියල් 10 බැගිනුත් අරගෙන මේ කොටස් දෙක එකතු කරලා අවසානයේ ගෙවිය යුතු මුදල කුමක්ද කියලා අපි තීරණය කරනවා. ඉතින් බොහොම පහසු ගැටලුවක්. අඩු කරලා ඒක හරි මේ ගැටලුව සම්පූර්ණ කරගන්න
right. ගැටලු 18ක් සාකච්ඡා කරා මේ ෆ්ලෝ chart සම්බන්ධව විභාග ප්‍රශ්න පත්‍ර වලට අදාළ ගැටලුත් ඒ අතර අන්තර්ගත වුණා. ඊළඟට අපිට තියෙන්නේ අධ්‍යයනය කරන්න ව්‍යාජකේත ගැන. ව්‍යාජකේත ගැන තමයි අධ්‍යයනය කරන්න තියෙන්නේ. ව්‍යාජකේත සඳහාත් අපිට ওই විදිහටම ගැටලු කීපයක් අධ්‍යයනය කරන්න තියෙනවා. ව්‍යාජකේත ගැන විස්තර කරන්නට පෙර ඔයගොල්ලෝට මේ දීලා තියෙන දැනට තියෙන ටියුට් එකේ අපි ව්‍යාජකේත ගැන මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. 7 වෙනි පිටුවේ ව්‍යාජකේත සූඩෝ කෝඩ්ස් කියලා පටන් ගත්තාම බලන්න ඔයගොල්ලෝගේ ටියුට් එක. ඔයගොල්ලෝගේ ටියුට් එක බලන්න 7 වෙනි පිටුව. ඇල්ගොරිතමය සරල ඉංග්‍රීසි වචන යොදාගෙන ලිඛිතව දැක්වීම තමයි මේකෙදි සිදු කරන්නේ. ඒ වගේම ව්‍යාජකේත ඕනෑම පරිගණක භාෂා උපදෙස් බවට පරිවර්තනය කළ හැකියි. මම එදත් කිව්ව ගොඩක් වැදගත් දෙයක්. ඕනෑම පරිගණක භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන් ව්‍යාජකේතය. ව්‍යාජකේත ලියනකොට පරිගණක ක්‍රම ලේඛනය පහසු වෙනවා. ඊළඟට අපි ඉගෙන ගත්ත මේ ඊළඟ අනිත් පැත්ත හරව ගන්න 8 වෙනි පිටුව. ටියුට් එකේ මේකෙදි ආරම්භයේ අවසානය ආදානය ප්‍රතිදානය ක්‍රියාවලිය වර්ණය පුනර්කරණය කියන ඒවා පිළිබඳව අපි අවධානය යොමු කරගත්තා. ඊළඟට මතක තියාගන්න වචන ආරම්භයට අපි භාවිතා කරන වචන මතක් කරගන්න. උතන අපි ලියලා ඇති අපි ඔය සඳහා අච්චු පොත නැත්නම් ටෙක්ස්ට් බුක් එක පාවිච්චි කරා. ඒ වගේම අපි ගැටලු දෙකක් ලියාගත්තා. ඒ දෙකත් බලන්න. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය සොයන එකට අදාළ අපි බලුවා මේ ආරම්භ කළා ආදානය කරගත්ත දිගඵලන කැල්කියුලේට් කරා ඒරියා එක ඩිස්ප්ලේ කරා ඒරියා එක ඔය වගේ සරල උදාහරණ දෙකක් අපි සාකච්ඡා කරලා මේ වෙනකොට තියෙනවා. අපිට තව ගැටලු ෆ්ලෝ chart වලක් තියෙනවා ගැටලු 18ක් සාකච්ඡා කරන්න. ටියුට් එකක් තියෙනවා ඔයගොල්ලන්ට. ටියුට් එකේ ගැටලු ටික ওই විදිහට තියෙනවා දාලා. අදට ඔයගොල්ලෝ ලියන පොත අරගෙන මම මේ ලියන ප්‍රශ්න ලියාගෙන උත්තරේ ලියා ගන්න. ඊළඟට අපි නැවත වාරයක් ඔයගොල්ලෝට ටියුට් එක හම්බුනාට පස්සේ ටියුට් එකෙත් ඒ ටික පිළිවෙලට ලස්සනට ලියා ගන්න ඕන.
පළවෙනි එක තමයි වෘත්තයක පරිධිය ගණනය කර පෙන්වීම. හරි මාතෘකාව උඩින් ලියන්න ව්‍යාජකේත සූඩෝකෝඩ් ව්‍යාජකේත සූඩෝකෝඩ් කියලා මාතෘකාව ලියලා ඒක යටින් පළවෙනියට ලියා ගන්න වෘත්තයක පරිධිය ගණනය කිරීම. ව්‍යාජකේත සූඩෝකෝඩ් කියලා ලිව්වා. ඊළඟට යටින් ලියන්නේ පළවෙනි ගැටලුව තමයි වෘත්තයක පරිධිය ගණනය කර පෙන්වීම. වෘත්තයක පරිධිය ගණනය කර පෙන්වීම. ඉතින් මම මේ ඔයගොල්ලන්ට පේන වෘත්තයක් ඇඳ හැබැයි ඒක මේ වෘත්තයක් නෙවෙයි නිකන් මේ බිම වැටිච්ච එකක් වගේ බිම වැටලා තැයිල්ල ගියපු එකක් වගේ right. හරි කොහොම හරි වෘත්තයක් කියලා හිතන්නකෝ මම මේ ඇඳපු රූපේ right. ඕකේ R කියලා මම ඔයගොල්ලෝ පුංචි රූපයක් ඇඳලා මේ අරය මම ලකුණු කරා. මේ අරයට තමයි අපි කියලා කියන්නේ රේඩියස් එක කියලා right. ඒක ඉතින් අපි සිම්පල් R වලින් දක්වනවා රේඩියස් එක. ඒ වගේම පරිමිතිය කියන්නේ මේ වටේ තියෙන දිග. වටේ තියෙන දිගට තමයි වෘත්තේ පරිමිතිය කියලා කියන්නේ. ඒක හොයන සූත්‍රය ඔයගොල්ලෝ දන්නවා. වටේ දිග හොයන්නේ 2πr කියන සූත්‍රයෙන් 5 කියන්නේ නියතයක් 7 මේ 7න් 22 කියන එක. එහෙම නැත්නම් 22 බෙදීම 7 කියන එක. ඉතින් ඔන්න ඔය දෙක තමයි මෙතන මේ වෘත්තයේ පරිධිය ගණනය කරන්නකට අදාළ මුලින්ම ඕගොල්ලෝ begin කියන වචනේ ලියන්න ඕනේ. පළවෙනියටම අනිවාර්යෙන් begin කියන එක ලියන්න ඕනේ. ඊළඟට input ආදානය මොකද්ද? ඊළඟට radius එක අරය. ඊළඟට calculate කියන වචනේ ලියන්න ඕනේ. මේ සැකසීම කොටස. ඊළඟට ප්‍රතිදානය කොටසේ තියෙන display. ඊළඟට end කියන එක අවසානයේ dot එකක් තියලා තියෙනවා. radius අරය තමයි ආදානය කරන්නේ. ඊළඟට අරය ආදානය කරලා ඉවර වෙලා හොයනවා පරිමිතිය perimeter right. perimeter හොයන්නේ කොහොමද? මෙන්න මෙතන තියෙන සූත්‍රයේ 2 වැඩි කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 වැඩි කිරීම radius කියන්නේ r කියන්නේ radius එක අරය. ඊට පස්සේ මේ මෙතෙන්ට ආපු perimeter එක පරිමිතිය පෙන්වීම සිදු කරනවා right. එන වෘත්තයක පරිධිය ගණනය කිරීම කර පෙන්වීමට කියන එකට අදාළ ව්‍යාජකේතය තමයි මෙතන මේ තියෙන්නේ. දැන් මේකට අදාළ ගැලීම් සටහන ඕගොල්ලෝ දන්නවා right. වෘත්තයක විභාග ප්‍රශ්නයක අහන්න පුළුවන් වෘත්තයක පරිධිය ගණනය කිරීමට අදාළ ව්‍යාජකේතය ලියා ගැලීම් සටහනක් දෙන්න කියලා. අන්න ඒ වගේ අපි ගැලීම් ව්‍යාජකේතය දුන්නොත් ගැලීම් සටහන අඳින්න පුළුවන් වෙනවනේ. ගැලීම් සටහන දුන්නොත් ව්‍යාජකේතය අඳින්න පුළුවන් වෙනවා. right. ඉක්මනට කම්ප්ලීට් කරගන්නකො මේක. සර් ස්ක්‍රීන් එකේ තියෙන ලියන්න. ඒක පරිධිය ගණනය කර පෙන්වීම කියලා පේනව නේද? ඔව් සර්. හරි ඒක තමයි. එක කියලා දාන්න. එක කියලා දාලා වෘත්තයක පරිධිය ගණනය කර පෙන්වීම කියලා ලියා ගන්න. එතකොට මාතෘකාව මොකද්ද තියෙන්න ඕනේ? මම කලින් කිව්වා. ව්‍යාජකේත කියලා මාතෘකාවක් ලියාගෙන ඒකේ යටතේ
එක පළවෙනි ගැටලුව සාකච්ඡා කරමු. ඔයගොල්ලෝ highlight කරපුව කරන්න ඕනේ right? මම ටික මකලා දාන්න. හරි නේද? right දෙවෙනි ගැටලුවට යමු. දෙවෙනි ගැටලුවේදී අපිට තියෙන්නේ
වෘත්තයක වර්ගඵලය ගණනය කර පෙන්වීම. වර්ගඵලය හොයන්න තමයි තියෙන්නේ. වෘත්තයක් ගන්නවා. ඒකේ අරය අපිට අවශ්‍ය වෙනවා. එතකොට වර්ගඵලය හොයන සූත්‍රය තමයි ෆයි r වර්ගය. වර්ගය කියන සමීකරණයෙන් අපිට මේකේ වර්ගඵලය ගණනය කරගන්න පුළුවන්. මේකේ වර්ගඵලය ෆයි r වර්ග. ඒතර වෘත්තයේ වර්ගඵලය ගණනය කරනකොට අපිට අවශ්‍ය වෙන එකට සූත්‍රයක් ෆයි r වර්ග. ඉතින් අරයට අපි රේඩියස් කියලා කියනවා. මුලින්ම ඉන්පුට් කරගන්න ඕන. ඉන්පුට් මේ නැත්නම් බිගින් මේ ඉන්පුට් නෙවෙයි බිගින් කියලා තියන්න ඕන ආරම්භය. අන්තිමටම මතක ඇතුව එන්ඩ් කියලා දාලා ඩොට් එකක් තියන්න ඕන. එතකොට ඊළඟට අපි ඉන්පුට් කරගන්නවා රේඩියස් එක අරය ආදානය කරගන්නවා. ඊළඟට කැල්කියුලේට් ගණනය කරනවා. කියන්නේ process එක තමයි area සමානයි ෆයි r වර්ග. r වැඩි කිරීම r. ඊළඟට ඩිස්ප්ලේ කරනවා area එක. හරිම සරලයි. දෙවෙනි ගැටලුව විදියට මේක ලියා ගන්න ෆයි r වර්ග කියන මෙන්න මේ වෘත්තයක වර්ගඵලය ගණනය කර පෙන්වීම කියන එක. ඉවර නම් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. නැත්තම් මයික් එක ඔන් කරලා කියන්න. hello
ඕගොල්ලන්ට දැන් තුන්වෙනි ගැටලුව පේනවා සමචතුරස්‍රයක පරිමිතිය ගණනය කර පෙන්වන්න. right? සමචතුරස්‍රයක් ගත්තා ඒකේ පරිමිතිය ගණනය කරලා පෙන්වන්න ඕනේ. වටේ දිගනේ අපිට එක L කියලා මම දාන්නේ. එක දිගක් දුන්නොත් ඒක 4ෙන් වැඩි කරා නම් නැත්නම් 4ෙන් ගුණ කරා නම් හොයාගන්න පුළුවන් නේද? begin එක තියෙනවා ආදානය අවසානය තියෙනවා input කරන්න length එක calculate කරන්න perimeter display කරන්න perimeter සරල ගැටලුවක් මේක ලියාගන්න සම්පූර්ණ කරගන්න තුන්වෙනි ගැටලුව තුන කියන ගැටලු තුන දැන් සාකච්ඡා කරලා අවසానයි. මම හිතන්නේ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ඇති. වෙලාව අවශ්‍ය නැහැ නේ පුතාලා නේ. හරි. සරල ගැටලු තුනක්. ඉතින් දැන් ඔන්න ඕගොල්ලන්ට යම් අවබෝධයක් තියෙනවා කොහොමද අපි ගැලීම් සටහනක් සහ ව්‍යාජ කේතයක් කියන මේ දෙක අතර තියෙන වෙන වෙනම අඳින්න සහ ලියන්න හැකියාව තියෙන ඒ අතර ඊට අමතරව මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය දැන් පැහැදිලිව ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. ඊළඟට අපිට තියෙනවා සමචතුරස්‍රයක වර්ගඵලය ගණනය කරගන්න එක සහ ත්‍රිකෝණයක පරිමිතිය ගණනය කරගන්න කොටස.
right මම දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට රූපේ තියාගන්න සමචතුරස්‍රයක වර්ගඵලය ගණනය කිරීම කියලා ඒක ලියාගන්න. ඊළඟ ත්‍රිකෝණයක පරිමිතිය ගණනය කරනකොට අපි ආදානය කරගන්නේ ත්‍රිකෝණයේ පාද තුනේ දිගවල් ටික ආදානය කරගෙන ඒව එකතු කරලා පෙරිමිටර් එක නැත්තම් පරිමිතිය පෙන්වනවා. හරි බොහොම සරලයි මේ ගැටලු දෙකත් ඉක්මනට ලියාගන්න.
අන්නේ link එක ක්ලික් කරලා බලන්න එතකොට ඕගොල්ලෝගේ ලිපිනය නිවැරදිව සටහන් කරන්න ලිපිනය හරියටම බලනවා සමහර ඉස්සෙල්ලා ෆෝම් එක ෆිල් කරන්න දාලා තිබුණේ ඒ ෆෝම් එක ෆිල් කරන්න දැම්මම සමහර අයගේ ඇඩ්‍රස් එක හිස්තැන සමහර අයගේ පුංචි පුංචි වෙනස්කම් තිබුණා ලිපියක් එව්වොතින් හරියටම ලිපිය ලැබෙන විදියට ඇඩ්‍රස් එක ලියන්න. ගෙදර නම්බර් එකක් තියෙනවා නම් නම්බර් එක ලියන්න. ගෙදරට නමක් තියෙනවා නම් ඒක ලියන්න. ඊට පස්සේ විස්තරය ලියන්න. සම්පූර්ණ ඇඩ්‍රස් එක දාලා ওই බටන් එක සබ්මිට් කියන එක දාන්න. ෆෝම් එක සබ්මිට් කරන්න. එතනින් මම අද දවසේ පන්ති අවසන් කරනවා. ෆෝම් එක සබ්මිට් කරලා ඔයගොල්ලෝ ක්ලාස් එකෙන් ලීව් වෙන්න. මම ඊළඟ ක්ලාස් එකට ජොයින් වෙන්න ඕන නිසා මේ ක්ලාස් එකෙන් ලීව් වෙනවා දැන්.